රන්බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. ඔබේ ගෙදර වත්තේ ලාවුළු ගහක් එම තියෙනවද? බෙලි ගහක් තියෙනවද? දියුල් ගහක්, මසං ගහක්. මසං කිව්වේ ලංකාවේ හැදෙන ඇපල් වගේ දෙයක්. ඔබ අහලා තියෙනවා. සමහර විට ඔබ කියයි ඔය වගේ රෝස් ගස් අපේ ගෙවත් ඉන්නේ නැහැ. අපේ ගෙවත් ඒව හදාගන්න ඉඩ නැහැ කියලා කියයි. අපි පිළිගන්නවා ඒක. බොහොම ඉඩ ප්‍රස්තාව සීමිතයිනේ අපිට. නමුත් ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ උපදෙස් ඇතුව මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙනවා ඌන පළතුරු ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්. ওই වැඩසටහන ඔස්සේ මහා රෝස් පළතුරු ගස් පුංචි භාජන වලට ගෙනල්ලා හිතා ගන්නත් බැරි වෙන විදිහට ඵලදාව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේද ලෑස්ති කරලා තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. එතකොට මේ භාජනවල මේ පළතුරු ශාකයන් හදලා ඔබේ ගෙවත්තේ තියා ගන්නවා වගේම ඔබට පුළුවන් මේක ව්‍යාපාරයක් හැටියට කරන්නත්. ඒ කිව්වේ කීප දෙනෙක් එකතු වෙලා එක එක ගස් ඒ තාක්ෂණය භාවිතා කරලා භාජන වලට ගෙනල්ලා ඔබට පුළුවන් මේක අලෙවි කරන්න. කවුරුත් ආසයිනේ ලස්සන ගස් වලට. ඒ අලෙවි කරගන්න ක්‍රමවේදයත් ව්‍යාපාරයක් හැටියට කරගන්න ක්‍රමවේදයත් අපි මේ ගමම්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න මේ කාලේ අපිත් එක්ක. රන්බිමට අරුණැල්ල දරුවෙකුගෙන් ඇහුවොත් වඩාත්ම කන්න කැමති පළතුරු මොනවද කියලා දරුවෝ 98%ක්ම කියන්නේ ඇපල් කියලා. සමහර දරුවෙක් කියයි පෙයාස් කියලා. මේ වගේ ලංකාවේ ජනප්‍රිය පළතුරු වර්ග කීපයක නම් කියනවා හැරෙන්න එදා ඉඳලා අපේ තිබුණු දේශීය පළතුරු වර්ග ගැන දරුවෝ දන්නේ නැහැ. හැබැයි තවත් සමහර අය දේශීය දේවල් නැති වෙලා යනවා කියලා අද කෑකෝ ගහනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ දේශීයත්වය කියන්නේ මොකද්ද කියලාවත්. ඒ කෑ ගැහුවට සමහරක් වෙලාවට විදේශීය දේවල් මේ රටේ බෝ කරන්නට සහ මේ රටේ ව්‍යාප්ත කරන්නට ඕන් මහන්සි ගන්නවා. එතකොට ඒ කෑ ගැහිම තුලම තියෙනවනේ ව්‍යාජ බව. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලංකාවේ අපේ දේවල් ආරක්ෂා කරන්නට, දේශීය පළතුරු ටික ආරක්ෂා කරන්නට, දේශීය වගාව ආරක්ෂා කරන්නට විශාල වැඩ කොටසක් කරනවා. ඒකට නෛතික බලය අරගෙන විවිධ ආයතන ස්ථාපිත කරලා මේ වැඩේ කරන්නේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ තියෙනවා පෝෂණය සහ සෞඛ්‍ය සුරක්ෂිතතාව සඳහා ඌණ භාවිත පළතුරු. මොනවද මේ ඌණ භාවිත පළතුරු? මේ ගැන අපි කතා කරමු. පළතුරු පර්යේෂණ හා සංවර්ධන ස්ථානයේ ස්ථාන බාල නිලධාරිතුමිය ඉන්නවා අපිත් එක්ක ආචාර්ය කල්යාණී කැටිපෙආරච්චි මහත්මිය. ආයිබන් ඔබතුමිය. ආයිබන්. ඌණ භාවිත පළතුරු කියන එක වචනේ ටිකක් බරපතල වැඩි. මට සරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. දැන් ඇත්තටම මේ ඔබතුමා ඉස්සර වෙලාම මේක කිව්වා මේ අපේ රටේ ජනප්‍රියම පළතුරු මොනවද කියලා කතා කරොත් එහෙම මේ ඇපල්, පෙයාස් ඒ වගේ දේවල් කියයි කියලා. දැන් වෙළඳපළට ගියත් අපිට හිතෙනවා මේ අපේ රටේ වැඩියම වගා කරන්නේ මේ පළතුරුද කියලා. හැබැයි වෙළඳපළෙත් දක්නට ලැබෙනවා පුංචි කාලේ ඉඳලා අපි හොඳටම දන්නවා පාරම්පරිකව අපි ආහාරයට විතරක් නෙවෙයි අපේ සංස්කෘතික මේ උත්සවවලදී පාවිච්චි කරන විශාල පළතුරු වර්ග රාශියක් තියෙනවා. දැන් උදාහරණ විදිහට ගත්තොත් බෙලි, දිවුල්, මාදන්, කරඹ, ගල් සියඹලා ඔය වගේ අපිට 100ක් විතර කියන්න පුළුවන්. හැබැයි අද මේ පළතුරු බොහෝ විට අපි වගා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඊගවට ආහාරයට ගන්නෙ නැහැ. දැන් අපි බහුලව කෙසෙල් ගෙඩියක් වරක කෑල්ලක් වගේ ගත්තට අපි බෙලි ගෙඩියක් කවද්ද කන්නේ, දිවුල් ගෙඩියක් කවද්ද කන්නේ කියලා බැලුවොත් එහෙම අපි ඒව හරියට ආහාරයට ගන්න නැහැ. ඒ වගේම අපි අලුතෙන් හිටවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඌණ භාවිත කියන්නේ අපි මේක බොහොම අඩුවෙන් පාවිච්චි කරන්නේ. හැබැයි අපි දේවාලයකට පන්සලකට ගියොත් පූජා වට්ටියක් තිබ්බොත් අනිවාර්යෙන් බෙලි ගෙඩියක්, දිවුල් ගෙඩියක්, ජම්බෝල ගෙඩියක් අපි තියනවානේ. ඉතින් නමුත් ඇත්තටම මේ පළතුරු වල ඌණ භාවිත කියන එකේ අපිට තියෙන ලොකුම අවාසිය එහෙම නැත්නම් කනගාටුව තමයි මේ පළතුරු වල ආහාරමය වටිනාකම, රසවත් භාවය වගේම ඖෂධීය වටිනාකම විශාල වශයෙන් තියෙනවා. ඇත්තටම අපේ මේ විදේශීය පළතුරු වලට වඩා. ඔබනේ ගෙදර ඉන්න අම්මා, ඔබ තමයි ගෙදර ඉන්න තාත්තා. ඔබේ දරුවෝ ආරක්ෂිතව තියාගන්න එක සහ ඔබේ දරුවන්ට පෝෂණය දෙන එක ඔබේ වගකීම සහ යුතුයකම. අර මාස ගාණක් බෙහෙත් ගහලා නැවේ එන ඇපල් ටික දරුවට දෙනවා. මාස ගාණක් බෙහෙත් ගහලා නැවේ එන නාරන් ටික දරුවට දෙනවා. දීලා කියනවා අපේ කට්ටිය වෙරළු කන්නේ නැහනේ. ඒවා හරි නෑ. අපේ අය ඒවට ආස නෑ. අපේ කට්ටිය කන්නේ ඇපල්. අපි කියන්නේ වරදක් කියලා. නමුත් වෙරළු වල තියෙන ගුණය අපේ දේශීය පළතුරු වල තියෙන පෝෂ්‍යදායී බව ඔබ වටහාගෙන තියනවද? ඔබ අඳුරගෙන තියනවද? දරුවන්ට ඒ දේවල් ආහාරයට ඔබ දෙනවද? ඔන්න උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කල්යාණි මහත්මිය මොන වගේ පළතුරුද ඔබතුමියලා
ව්‍යාප්ත කරන්න උත්සාහ කරන්නේ මේ ආයතනය හරහා? ඔව් දැන් ඇත්තටම ඉස්සර අපි ගත්තොත් එහෙම අපේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම ජම්බු ගහ, උගුරැස්ස ගහ, පේර ගහ, විරලු ගහක් ඒ වගේ තිබුණා. ඉතින් දැන් නමුත් බොහෝ විට අපි ගෙවත්ත සැලසුම් කරනකොට පළතුරු වලට වඩා විසිතුරු මල් පැල ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් නමුත් අපි මේ පළතුරු අභාවයට යන්නේ නැතුව ඊළඟට අපේ රට පුංචි රටක් වුණාට අපි ඇත්තටම අපේ තියෙන දේශගුණය ඒවා සලකපුවාම භූමිය විවිධත්වය අනුව විශාල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා මේ වගේ දේශගුණය ඒ වගේ වෙනස්කම නිසා විශාල විවිධත්වයක් තියෙන පරිසරය. ඒ වගේම තමයි අපේ තියෙන බෙලි ගත්තොත් බෙලි විශාල වර්ග රාශියක් තියෙනවා. ඇට වැඩියෙන් තියෙනවා, කෙඳි වැඩියෙන් තියෙනවා, හොඳ රසවත්. ඒ අනුව අපි මේ දේශීය පළතුරු වල වඩා හොඳ දේවල් හොයාගෙන ගිහිල්ලා ඒ දේවල් අපේ ආයතනයට අරගෙන ඇවිල්ලා ඒවා අපි ඒ මව් ගහේ හොඳ ලක්ෂණ සංරක්ෂණය වෙන විදිහට බද්ධ කරලා එහෙම නැත්නම් අතු පැලයක් හදලා ඒ වගේ පැල හදාගෙන ඒක ඒ පරම්පරාව ඉස්සරහට අරන් යන්න කටයුතු කරලා තිනවා. ඒ අනුව අපි ඇත්තටම බෙලි දිවුල්, මාදන්, මොර, මසං මේ වගේ කැබිල්ල වර්ග ඒ වගේ විශාල ප්‍රමාණයක් අපි දැනට අපේ පර්යේෂණ කටයුතු වලට කරගෙන යනවා. විශේෂයෙන්ම දැනට අපි ඇත්තටම වර්ග 50ක් විතර. දැන් මම හිතන්නේ කටු අනෝදා අපිට මෑතක විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. වැලි අනෝදා, සීනි අනෝදා. ඒ වගේ පළතුරු විශාල සංඛ්‍යාවක් උගුරැස්ස, වෙරළු. ඉතින් ඒ දේවල් හොඳ වර්ග හොයලා ඒව ජනතාවට අපේ ගොවීන්ට අපේ ගෙදරවල් වලට අඳුන්ලා දෙන්න තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ලෙඩ රෝග ඇතිවෙන කෑම බීම පළතුරු වලට වැඩිය ලෙඩ රෝග වලට යම් සහනයක් ලබා දෙන ඊට වැළකීම සඳහා උදව්වක් කරන පළතුරක් යමක් ආහාරයට ගත්තොත් නරකද අපි? ඔබ කාලා තියනවද මසං ටිකක්? ඔබ කාලා තියනවද මාදන් ටිකක්? ඔබ කාලා තියනවද මොර ටිකක්? ඔබේ දරුවන්ට ඔබ දීලා තියනවද? නැතුව ඇති. ඕනේ තරම් වෙළඳපොලේ මේවා මිලදී ගන්නත් පුළුවන්කම තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ඒ දේවල් වැඩි දියුණු කරන්නට ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතමු කලන්නේ මහත්මිය. නාගරිකව ඉන්න කෙනෙකුට තියෙන්නේ පුංචි ඉඩක්. පර්චස් 10යිනේ අපිට තියෙන්නේ. ওই පර්චස් 10 අලි, තඩි, ගස් හදාගන්න අපිට ඉඩ නැහැ. කොටින්ම කියනවා නම් ලොකු අඹ ගහක් හදාගන්න. එහෙම නැත්නම් දියුල් ගහක් හදාගන්න, බෙලි ගහක් හදාගන්න අපිට ඉඩ නැහැනේ. ওই ගස් වල ආයේ මුකුත් වගා කරගන්නත් බෑ. සමහරවිට ගේ හදාගන්නත් ඉඩ නැහැ. ඒකට ක්‍රමවේදයක් ඔබතුමීලා හදලා තියෙනවද පොඩි ගස් වල අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙන විදියට? ඔව් ඇත්තටම දැන් අපිත් ඔය විදිහටම හිතුවා. දැන් අපේ පළතුරු වගා කරගන්න ටිකක් අකමැති වෙලා තියෙන අපේ ගෙවත්තට මේ පැලයක් එකතු කරගන්න බැරි. ඇත්තටම ඒකේ තියෙන වර්ධන විශාලත්වය නිසා. දැන් බැලුවොත් එහෙම මේ සැපදිල්ලා ගහ හරි විශාලයි. හෙවණයි ඉතින් අපිට ලොකු ඉඩමක් තියෙනවා හොඳයි. ඉතින් ඒක නිසා ඇත්තටම අපි උත්සාහ කරා අපි මේ මම කියවනේ ඉස්සරලා බද්ධ කරලා හරි අතු පැලයක් හරි අපි ඒවා බීජ පැල වුණත් අපි ලොකු බඳුන් වල හිටවන්න. දැන් බිම හිටෙව්වොත් ගොඩක් විශාලවට හැදෙනවා. ඊළඟට මලක් ගෙඩියක් හැදෙන්නේ ගොඩක් කල් යනවා. නමුත් ඇත්තටම අපි බඳුනක හිටෙව්වහම අපිට බොහොමයක් පළතුරු වල කෙටි කාලෙකින් ගෙඩි හැදෙනවා. අපේ පුංචි පවුලකට ඇති වෙන්න එක පෝච්චියක් හදාගත්තත් අපිට ඇති. දැන් මම හිතන්නේ ඔයගලන්ට අපේ ආයතනයේ දකින්න පුළුවන් මොර හැදිලා තියෙනවා, මසං හැදිලා තියෙනවා, සැපදිල්ලා, කරඹ. දැන් කරඹ එහෙම අපේ කැලේ පළතුරක් කියලානේ කියන්නේ. ඉතින් මේ අපි පෝච්චියක හිටව ගත්තාම නිතරම මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා. ඒ වගේ ගෙදර අලංකරණයටයි පළතුරු වගාව කරගෙන යන්නයි අපිට බඳුන් වගාව කරගන්න පුළුවන්. දැන් අපිව බලන කෙනෙක් අපිව අහන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය අලුත් ක්‍රමවේද පාවිච්චි කරලා තාක්ෂණය පාවිච්චි කරලා ඔය ගස් හදාගන්න එකේ තේරුම මොකද්ද? ඔය වගේ හැදෙන පළදාවේ ගුණයක් තියෙනවද? අපේ දරුවන්ට වදුනට කමක් නැද්ද? ඇත්තටම ඒ දැන් අපේ සාමාන්‍යයෙන් අර ලොකුවට හැදෙන ගහක තරම් පුංචියට හැදෙන ගහක පළදාව තුල ගුණය අඩු වෙලා තියෙනවද? නැත්නම් ඊට සමාන ගුණයක් තියෙනවද? ඒක වැඩි වෙනවද කොහොමද? නෑ දැන් අපි මේකේ මේ ජාන වෙනස් කරන්නේ නෑනේ. අපි ස්වභාවිකව හැදෙන ගහ ඒ විදිහටමයි අපි හිටවගන්නේ. එතකොට අපේ පූච්චි හැදෙන වෙරළු ගෙඩිය, උකුරැස්ස ගෙඩිය, මසන් ගෙඩිය, මොර ගෙඩිය ඒ විදිහේ ඒ රසවත්කමෙන් හැදෙනවා. ඉතින් ඒකේ එහෙම වෙනසක් නෑ. අපි උත්සාහ කරන්න පුළුවන් තරම් ස්වභාවික පසේ කාබනික පොහොර යොදාගෙන හදන්න. අත්‍යවශ්‍ය නම් අපි රසායනික පොහොර යොදනවා. ඒක සාමාන්‍ය වගා ක්‍රමය. ඇත්තටම ස්වභාවික වගාව ඉතාමත් හොඳට අපේ බඳුන් වගාවේ කරගන්න පුළුවන්. හරි ප්‍රසිද්ධයිනේ ඇඹරල්ලා. ඇඹරල්ලා පෝච්චි එක හදලා පුංචි දරුවෝ අතින් ගෙඩි ටික කඩාගෙන ගෙදර කනවා.
ඔක බලන් ඉන්න අපිට හරි සතුටක් නේ දැනෙන්නේ. ඒ වගේ අපිට අඹ ගහක් හදාගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවනම්, මසන් ගහක් හදාගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවනම්, මහා ලොකුවට මොර ගහක් වගේ හදාගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවනම්, අපි අහමු ඔබතුමීලා සූදානම්ද අපේ කටයුතු උදව් කරන්න ওই සම්බන්ධයෙන්? අවංකව ඒක තමයි උදව් කරන්න. ඔව් අපේ සේවය. ඇත්තටම අපේ ආයතනය අපි පර්යේෂණ කටයුතු වගේම සංවර්ධන කටයුතු විදිහට ඒ වගේ පුහුණු පන්ති කරනවා. ඕනම කෙනෙක් ඇත්තටම අපිට ලියුමක් කියවුවොත් දුරකථන පණිවිඩයක් දුන්නොත් අපි ඒගොල්ලන්ට එන්න කියලා මේ දේවල් පෙන්නලා ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒක පුද්ගලිකව හරි කණ්ඩායම් විදිහට හරි අපෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. ඔබට මේක සමීපව පේනව නේද? පුළුවන් අඳුර ගන්න මේ ගහ මොකද්ද කියලා. මේක මහ විශාල සාකයක්. මේකට කියන්නේ කරවල කැබැල්ල. ටිකක් අර කරවල බැදුමක් බදිනකොට එන සුවඳ එනවා මේ ගහේ ටිකක් ඉඹල බලද්දී ඒක එන්නේ දවල්ට අවුවත් එක්ක. මේක මහ විශාල ගහක්. වාජනයක හදලා කුඩාවට මේ තාක්ෂණය භාවිතා කරලා මෙතුමියලා ඒක නියම විදිහට හදලා තියෙනවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා කලෙන් මහත්මිය. මේක හොඳ ව්‍යාපාරයක්. ව්‍යාපාරික වශයෙන් කරන්න හිතන් ඉන්නවා නම් කෙනෙකුට මොකද ලස්සන දේවල් වලට ගොඩක් අය කැමතිනේ. පුංචි පැලේ ගෙඩි ටික හැදුණා නම් හුඟක් අය කැමති. ව්‍යාපාරයක් වශයෙන් කරන්න හිතන් ඉන්නවා නම් කෙනෙකුට ඔබතුමීලා සූදානම්ද අදාළත්වය ලබා දෙන්න? ඔව්. කොහොමද ඒ දේවල්? දැන් අපි ලබාගෙන තියෙන දැනුම නොපැකිලව ඒගොල්ලන්ට අපි දෙන්න කැමතියි. ඉතින් විශේෂයෙන්ම අපි දැනට කරගෙන යනවා එහෙම එක්කෙනෙකුට අපිට මෞෂාක ලබා දෙන්න පුළුවන්. ඒ වගේ අපේ ආයතනයට ඇවිල්ලා මේකේ ප්‍රායෝගික පුහුණුව ලබන්න පුළුවන්. ඊළඟට න්‍යායාත්මක දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ ආයතනයට දුරකථන ඇමතුමක් දීලා එහෙම නැත්නම් ලිපියක් එවලා ඕගලන්ට ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟට ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒවට ඉල්ලුම් කරලා ටිකක් දිගු කාලෙන විශේෂ පුහුණු ලබා ගන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේ මම කියනවා ඇත්තටම අපේ ආයතනයට දුරකථන ඇමතුමකින් හරි ලිපියකින් හරි ඉල්ලුම් කරොත් ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. දැය ජනතාවට බත සපයන ගොවි මහතුන්ට තිලින ප්‍රදානය කරන බතලයකොට විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කාර්යභාරයන් අතරට විශේෂයෙන්ම ගැනෙනවා නව වී ප්‍රභේද හඳුන්වා දීම. නව වී ප්‍රභේද ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව හඳුන්වා දීම. අපි සූදානම් නව වී ප්‍රභේදයක් ඇති කර ගැනීමේදී නැත්නම් අලුතෙන් හදා ගැනීමේදී කොයි විදිහේ තාක්ෂණික දැනුමක්ද අවශ්‍ය වෙන්නේ, තාක්ෂණික ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න කියන කාරණාව ඔබට කියා දෙන්න සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ නිල්මිනි සේනානායක මහත්මයාත් ඒ වගේම කෘෂිකර්ම පර්යේෂණ සහකාර අරුණි කුමාරසිංහ මෙනවියත් අපිත් එක්ක මේ දේවල් පැහැදිලි කරන්න සම්බන්ධ වෙනවා. බතලගොඩ විපර්යේෂණ ආයතනය මගින් නව වී ප්‍රභේද නිපදවා දීම මෙහිදී සිදුවනවා. එහිදී අප නව වී ප්‍රභේදයන් නිපදීමේදී අපගේ අරමුණු අනුව මව්පිය පෙළපත් දෙකක් තෝරාගත යුතු වෙනවා. ඒති තෝරා ගන්නා මව් ශාකය කියන්නේ මේ වී වර්ගවලදී සාමාන්‍යයෙන් සිදුවන්නේ සපරාගණය. නමුත් අපි මෙහිදී සිදු කළ යුතු වෙන්නේ පරපරාගණය. ඒ අනුව අපි තෝරා ගන්නා මව් ශාකයේ පළවෙනි පියවර අනුව ලෙස අපි දෙමුම් කිරීමට අදාළ මූලික පියවර සිද්ධ කරනවා. මෙහිදී සිදු කරන්නේ මව් ශාකයේ පරාගණය කිරීමට සුදුසු කරලක් තෝරා ගන්නවා. ඒ අනුව අපි සාමාන්‍යයෙන් මල් පිපෙන කරලක් තමයි මෙහිදී තෝරාගන්නේ. මෙම දෙමුම් කිරීමේ මූලික පියවර සිදු කරන අවස්ථාව වෙන්නේ හවස් කාලයේදී. හේතුව වන්නේ උදේ කාලයේදී මේ සිදු කිරීම අපහසුයි. මල් පිපීම සිදුවන නිසා ඒ අනුව හවස් කාලයේදී අපි තෝරා ගන්නා කරලෙන් කලින් ඒ කියන්නේ කලින් පිපුණු මල් සහ පිපි හෙට දිනේ නොපිපෙන මල් ටික ඉවත් කළ යුතු වෙනවා. ඒ අනුව කලින් පිපුණු මල් ඉවත් කිරීමක් සිදු කරනවා.
මෙහිදී කලින් පිපුණු මල් ටික ඉවත් කිරීමත් ඊට පසුව හෙට පිපෙන්නේ නැති ඒ කියන්නේ අනාගතයේ පිපෙන මල් ටික ඉවත් කිරීමත් සිද්ධ කරනවා. ඊට පසුව ඉතුරු වෙන ටික තමයි අපි මේ විදිහට කැපීමක් සිදු කරන්නේ. එසේ කපලා ඒ ඇතුලේ තියෙනවා පිරිමි කොටස් ඒ කියන්නේ පිය ශාකයට පිය පරම්පරාවට අයත් කොටස් ටික අපි අයින් කරන්න ඕනේ. ඒ අනුව ඒ තියෙන ඇන්තස් 6ම අයින් කරලා ඊට පසුව අපි මෙය ඒ කපන දිනේදී මෙලෙස ආවරණකින් ආවරණය කර ලේබල් එකකින් යටගසා තබනවා. ඉන්පසු මේ සාමාන්‍ය සිදු කරන්නේ හවස් වරුවේ. ඉන්පසුව ඊට පසු දින අපි මව් ශාකයේ තමයි මේ මල් කැපීම සිදු කරේ. පිය ශාකයෙන් අපිට අවශ්‍ය මල් තෝරා ගන්නවා. මේ සාමාන්‍යයෙන් සිදු කරන්නේ උදේවරුවේදී මල් තෝරාගෙන ඒ තෙත රෙදි කඩකින් උදේ 8ට විතර ඇවිල්ලා තෙත රෙදි කඩකින් මේ වහලා වක්කඩක් වගේ තියෙනවා. ඊට පස්සේ 11 විතර වෙනකොට හොඳින් මල් පිපීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේක ඉවත් කරලා අපි පරාගණය සිදු කිරීමක් කරනවා. මේ ආකාරයට පරාගණය සිදු කරනවා. ඉන්පසුව නැවතත් මේ ආවරණය කරලා මේට අදාළ දෙමුහුම මේ වගේ ලේබල් එක ලියලා එය ගැට ගහලා තියෙනවා. දවස් 21ක් පමණ වන විට අපිට මේකේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. මෙය ඒ එන වර්ගය F1 පරම්පරාව කියලා අපි හඳුන්වනවා. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. ඉන්පසුව අපිට දෙමුහුම් කිරීමෙන් පසුව මෙන්න මේ ආකාරයෙන් තමයි දැක ගැනීමට හැකිවන්නේ. මෙය දවස් 21ක් මාසයක් අතර කාලයේදී අපිට අස්වැන්න නෙලා ගත හැකි. මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට දැක ගැනීමට හැකිවන්නේ. මේ පොඩි හාල් ඇටයක් තමයි හැදෙන්නේ. මේ දවස් මාසයක් ඇතුළත අපිට අස්වැන්න විදිහට නෙලා ගැනීමට හැකියි. ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියූ අතීත ශ්‍රී ලාංකිකයන් පෝෂණය කරන්නට අපගේ දේශීය සහලට හැකි වූ බව අපි දනිමු. එහින් දැනට දේශීය සහල් වෙළෙඳපොලේ පවතින දේශීය වී වර්ග කිහිපයක ගුණාත්මක හා ඖෂධීය වටිනාකම සැලකීමේදී සුවඳැල් ශරීර වර්ධනයට සුදුසුයි. කටහඬ මිහිරි කරවයි. බහිස්රාවය ක්‍රමවත් කරයි. දියවැඩියාව පාලනය කරයි. රත්දැල් ශරීරය සැහැල්ලු කර සිසිල් කරවයි. බහිස්රාවය ක්‍රමවත් කරයි. සම නිරෝගී කරයි. කුරුළු තුඩ කාය ශක්තිය වර්ධනයට සුදුසුයි. ශරීරයේ උණුසුම වැඩි කරයි. මුත්‍ර රෝග සමනය කරයි. මඩතාවුලු දියවැඩියාව පාලනය කරන අතර වාපිත් සෙම් රෝග සඳහා සුදුසුයි. පොක්කාලි ස්නායු රෝග හා සමී රෝග සඳහා සුදුසුයි. දියවැඩියාව පාලනය කරයි. කළුහී නැටි කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරගත විෂ මර්ධනය කරයි. මෙවන් ගුණාත්මක වී වර්ග වලින් සැකසූ දේශීය සහල් පරිභෝජනයට අපි දුහුරු වෙමු.
ගුණාත්මක හා ඖෂධීය වටිනාකමක් ඇති දේශීය වී වර්ග පරිසර හිතකාමී වගා තාක්ෂණ ක්‍රම භාවිතයෙන් සංවිධානාත්මක ගොවි කණ්ඩායම් විසින් දිවයිනේ විවිධ පළාත්වල නිෂ්පාදනය කරනු ලබයි. ඕනෑම පාරිසරික තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව දේශීය වී වර්ග සතුයි. වියලි දේශගුණයට ඔරොත්තු දෙනවා මෙන්ම මාවී වැනි වී වර්ග ගංවතුර තත්ත්වවලටද ඔරොත්තු දෙයි. තවද වැපිරීමෙන් තොරව පැලසිටුවීම නිසා ගොයම් ගසේ වර්ධනය, පෝෂණය උරා ගැනීම, ලෙඩ රෝග හා අහිතකර පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දීම හොඳින් සිදුවේ. කාබනික පොහොර භාවිතය වී වගාවේ ගුණාත්මක භාවය තවත් වර්ධනය කරයි. පරිසර හිතකාමී තාක්ෂණ භාවිතයෙන් නිපදවන දේශීය සහල් බත් වශයෙන් පමණක් නොව විවිධ ආකාරයට සැකසූ ආහාර ලෙසද අපට භාවිතයට ගත හැකිය. ආප්ප, පිට්ටු, කිරිබත්, රොටි එපමණක් නොව වණ්ඩු, හැලප ආදී රසකැවිලි වශයෙන්ද එහි පෝෂණ ගුණය වර්ධනය කරමින් අපට සකසාගත හැකියි. වසවිස වලින් තොර ගෘහස්ථ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරමින් නිරෝගිමත් දිවියක් උදෙසා අපි දේශීය සහලට හුරු වෙමු. ඉතා උසස් පෝෂණ ගුණයෙන් යුත් දේශීය වී සහල් බවට පත් කිරීමේදී එහි පෝෂණ ගුණය ආරක්ෂා වනසේ වී තැන්බීමෙන් පසු මේ ආකාරයේ විශේෂ ගෘහස්ථ සහල් සැකසීමේ ක්‍රම මගින් අපතේ යා මහා පෝෂණ විනාශය අපට අවම කරගත හැකියි. සංවිධානාත්මක ගොවි කණ්ඩායම් ලෙස සුරක්ෂිතව නිපදවා ගන්නා දේශීය සහල් දිවයිනේ පිහිටි දේශීය සහල් විකිණීමේ මධ්‍යස්ථාන වලින් ඉතා සාධාරණ මිල ගණන් වලට ලබා ගැනීමේ වරම පාරිභෝගිකයාට දැන් උදා වී ඇත. සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් මතු පරපුරක් සඳහා දේශීය සහල් පරිභෝජනයට අපි හුරු වෙමු.